අපි වර්ගමූලය ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලාම පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. අපි සරලව ගත්තොත් 1 වරක් 1 1යි. ඒ කියන්නේ 1 වර්ගය. වරක් 2 4යි. ඒ කියන්නේ 2 වර්ගය. 3 වරක් 3 9යි. 3 වර්ගය කියලා අපිට අරගන්න පුළුවන්. දැන් එහෙනම් අපි බලමු මේ සංඛ්‍යාවල වර්ගමූල. මේවට තමයි පූර්ණ වර්ග සංඛ්‍යා වෙන්නේ. අපි උදාහරණ විදියට මේ ඉලක්කම් තුන අරගමු. අපිට පූර්ණ වර්ග සංඛ්‍යාවලට තමයි අපිට පහසුවෙන්ම වර්ගමූලයක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් එකේ වර්ගමූලය අපිට කියන්න පුළුවන් එක කියන එක්කෙනා හැදුනේ එකම වගේ ඉලක්කම් දෙකක් වැඩි වෙලා. ඒ කියන්නේ 1 වරක් 1. එහෙනම් එකේ වර්ගමූලය මේ තියෙන වර්ගමූල ලකුණ එකේ වර්ගමූලය අපිට කියන්න පුළුවන් 1යි කියලා. එතකොට 4 වර්ගමූලය 4 වර්ගමූලය වෙන්නේ 4 හැදුනේ එකම ජාති ඉලක්කම් දෙකක් වැඩි වෙලා දෙවරක් 2. එහෙනම් 4 වර්ගමූලය වෙන්නේ 2. 9 වර්ගමූලය 9 වර්ගමූලය අපි කියනවා මේක මූල 9 මූල 4 මූල 1 ඒ විදිහටත් අපි මේක කියවනවා. එතකොට 9 වර්ගමූලය වෙන්නේ අපිට පහසුවෙන්ම අරගන්න පුළුවන් 3. මේක තමයි පූර්ණ වර්ග සංඛ්‍යාවල වර්ගමූලය කියලා අපි කියන්නේ. එතකොට අපි දන්නවා පූර්ණ වර්ග සංඛ්‍යා 1 4 9 16 25 36 49 මේ සංඛ්‍යාවලට අපිට වර්ගමූල පහසුවෙන් අරගන්න පුළුවන්. එකේ වර්ගමූලය 1යි 4 වර්ගමූලය 2යි 9 වර්ගමූලය 3යි 16 වර්ගමූලය 4යි 25 වර්ගමූලය 5යි 36 වර්ගමූලය 6යි 49 වර්ගමූලය 7යි කියලා. අපි කලින් අරගත්ත සංඛ්‍යාත්මක උදාහරණ අපි දැන් අරගෙන බලමු බීජීය උදාහරණයක්. ඒ කියන්නේ a වතාවක් a කියන්නේ a වර්ගය. එහෙනම් අපිට කියන්න පුළුවන් a වර්ගයේ වර්ගමූලය වෙන්නේ a. අපි දන්නවා අපි උදාහරණ විදිහට අරගෙන බලමු මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක්. 1 2 3 4 5 6 7 8 9. දැන් අපි දන්නවා එකේ වර්ගමූලය නම් 1 වරක් එකෙන් හැදෙන්නේ. ඒ කියන්නේ එකේ වර්ගමූලය 1යි. 2 කියන එක්කෙනාටගේ වර්ගමූලය අපි පස්සේ කතා කරමු. මේ තියෙන්නේ 4. 4 කියන සංඛ්‍යාවේ 4 හැදෙන්නේ 4 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. ඒ කියන්නේ දෙවරක් 2 අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 4 වර්ගමූලය කියන්නේ 2. ඊළඟට 9 හැදෙන්නේ 3 වරක් 3ෙන්. ඒ කියන්නේ 9 වර්ගමූලය වෙන්නේ 3යි. දැන් එතකොට මේ ඉතුරු සංඛ්‍යා සියල්ලටම එයාලටම විශේෂ වෙච්ච වර්ගමූලයක් තියෙනවා. හැබැයි මේවා මේ සංඛ්‍යා වගේ පූර්ණ සංඛ්‍යා නෙමෙයි. 2 වර්ගමූලය පවතින්නේ 1ත් 2ත් අතර. 3 වර්ගමූලය පවතින්නේ 1ත් 2ත් අතර. 5 වර්ගමූලයත් එහෙමයි 2ත් 3ත් අතර තමයි පවතින්නේ. 6 වර්ගමූලයත් 2ත් 3ත් අතර පවතින්නේ. බලමු 6 කියන සංඛ්‍යාවේ වර්ගමූලය අරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මුලින්ම බලන්න ඕනේ 6ට වැඩියෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව මොකක්ද කියලා. අපි පූර්ණ වර්ග සංඛ්‍යා ටිකක් දන්නවා. 1 4 9 16 25 36 49 මේ වගේ සංඛ්‍යා තමයි අපි පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ. එහෙනම් 6ට දෙපැත්තෙන් තියෙන නැත්නම් 6ට වැඩියෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව බලන්න. කවුද? 6ට වැඩියෙන් තියෙන්නේ 9. 6ට අඩුවෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවත් අපි බලන්න ඕනේ. 6ට අඩුවෙන් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව වෙන්නේ 4. එහෙනම් අපි 6 වර්ගමූලය හොයනවා කියන්නේ අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන් මේ 6 වර්ගමූලය අපි උපකල්පනය කරලා තමයි හොයන්නේ. මේ ක්‍රමය ඔයාලා ඉගෙනගෙන තියෙනවා 10 වසරට 15 පන්තිවලදී සන්නිකර්ෂණයෙන් වර්ගමූලය සෙවීම කියන පාඩම් වලදී. එහෙනම්
මේ 6 වර්ගමූලය කියන එක්කෙනා පවතින්න ඕනි මේ 4 වර්ගමූලයයි 9 වර්ගමූලයයි අතර. එහෙනම් අපි දන්නවා 4 වර්ගමූලය කියලා කියන්නේ 2යි 9 වර්ගමූලය කියලා කියන්නේ 3යි. එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ 6 වර්ගමූලය පවතින්න ඕනි මේ 2ත් 3ත් අතර සංඛ්‍යාවක කියලා. එහෙනම් අපි බලමු ඒක කොහොමද පළමු සන්නිකර්ෂණය උපකල්පනය කරලා අරගන්නේ කියලා. දැන් මේ 6යි 9යි අතර ගත්තොත් මෙතන තියෙනවා පරතරය 3ක්. මෙතන තියෙනවා පරතරය 2ක්. එහෙනම් අපි දැනට උපකල්පනය කරනවා මේක ටිකක් 6 ළඟ 4 පැත්තට. එහෙනම් 2.5 පන්නන්නේ නැති අගයක අපි මේකේ වර්ගමූලය පවතිනවා ඇති කියලා හිතනවා. අපි මේ 6ට ආසන්නම අගයක් තමයි මෙතනදී තීරණය කරන්නේ. අපිට 6ම ලබා ගන්න බෑ මේ පූර්ණ වර්ග සංඛ්‍යාවල වගේ. 6 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් නොවන නිසා. එහෙනම් අපි උපකල්පනය කරනවා මේ කියන වර්ග සංඛ්‍යාවේ නැත්නම් 6 වර්ගමූලය 2. යම් කිසි අගයක් වෙන්න ඇති කියලා. අපි පළමු සන්නිකර්ෂණය නිසා එක දශම ස්ථානයකට විතරයි හොයන්නේ. එහෙනම් අපි මේ දශම ස්ථානය උපකල්පනය කරන එක තමයි කරන්නේ. ඉතින් අපි මෙයා 6 4ට ටිකක් ළඟ නිසා 2.5 කියන ඉලක්කම පන්නන්නේ නැති අගයක තියාගමු. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතුව මෙයා 2.4 විතර වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. එහෙනම් 2.4 අපි ඒ ඉලක්කමෙන්ම වැඩි කරනවා. 2.4 2.4 4 වරක් 4 16යි ඉතුරු එකක් 4 වරක් 2 8යි 1යි 9යි දෙවරක් 4 8යි දෙවරක් 2 4යි 6යි 9යි 8යි 17යි ඉතුරු එකක් 5යි දශම තියදට පස්සේ ඉලක්කම් දෙකක් තියෙනවා. මෙතන 1යි මෙතන 1යි ඔක්කොම 2යි පිටිපස්සේ 1යි 2යි කියලා තිත තියාගන්න පුළුවන් දශම තිත 5.7යි 6ක් ලැබෙන්නේ. ඒක බොහෝ දුරට ආසන්නයි 6 කියන අගයට. අපි එකක් විතරක් සලකලා මදි. තව එකක් සලකලා බලමු මේක ටිකක් ආසන්න මොනවා. එහෙනම් අපි හිතමු මේක 2.5 විතර ගත්තොත් කීයක් එයිද කියලා. අපි 2.5 අරගෙන බලලා 2.5 සලකනවා නම් ආයෙ වැඩි කරන්න ඕනේ 2.5ෙන්ම තමයි 5 වරක් 25න් 5 ඉතුරුයි 2ක් 5 වරක් 2 10යි 2යි 13යි දෙවරක් 10න් බිඳුව ඉතුරුයි එකක් දෙවරක් 2 4යි 5යි 2යි 6යි දශම දෙකට පස්සේ ඉලක්කම් 2යි පිටිපස්සේ යනවා තියුණා 6.2යි 5යි. දැන් අපිට පේනවා මෙතන දශම පරතරේ ආසන්නව ගත්තොත් මේක 6ට දශම පරතරය තියෙනවා මේකේ 0.2ක්. මේකේ පරතරය තියෙන්නේ 0.2යි 4යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේකේ වඩාත් හොඳ අගය වෙන්නේ මෙන්න මේ 2.4 කියන එක. නම මොකද ආසන්නම වෙලා තියෙන්නේ මෙයා නිසා. එහෙනම් අපි කියනවා වර්ගමූල 6 පළමු සන්නිකර්ෂණයෙන් හෙව්වහම අපිට ලැබෙනවා 2.4යි කියලා. මේක හරිම අගය නෙමෙයි. අපි මේක පළමු සන්නිකර්ෂණයෙන් හොයන ආසන්නතම අගය. නැත්නම් නිවැරදිවම කිව්වොත් මේක සමාන කියනකට වඩා ආසන්නම තමයි 2.4 වෙන්නේ. බලමු ටිකක් විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපි හිතුවොත් 55. අපි 55 වර්ගමූලය හොයන්න තමයි හදන්නේ. අපි දන්නවා 55ට වැඩියෙන් තියෙන වර්ග සංඛ්‍යාව තමයි 64. 55ට අඩුවෙන් තියෙන වර්ග සංඛ්‍යාව තමයි 49. දැන් අපි මේකේ 55 වර්ගමූලය හොයන්න තමයි හදන්නේ. 49 වර්ගමූලය අපි ඒ වෙනුවෙන් අරගෙන ඉමු. 49 වර්ගමූලයයි 64 වර්ගමූලයයි. 49 වර්ගමූලය කියලා කියන්නේ 7. 64 වර්ගමූලය කියලා කියන්නේ 8 වෙනවා. එහෙනම් අපි උපකල්පනය කරනවා 55 වර්ගමූලයත් මේ 7ත් 8ත් අතර පිහිටනවා ඇති කියලා. ඒ කියන්නේ අපි හිතනවා මේක
7යි දශම යම් කිසි ප්‍රමාණයක් වෙන්න ඇති කියලා. අපි එක දශම ස්ථානය අරගන්නේ පළමු සන්නිකර්ෂණයෙන් නිසා. දැන් අපි බලුවොත් මේ කලින් වගේම මේ අතර පරතරය. මේ අතර පරතරය තියෙනවා 6ක්. මේ අතර පරතරය තියෙනවා 9ක්. එහෙනම් අපිට හිතන්න පුළුවන් මේ 55 49ට ළඟයි 6කින්. එහෙනම් මේක 7යි දශම ප්‍රමාණය 8 පැත්තට ආසන්න නොවන එකක්. ඒ කියන්නේ 7.5ට වඩා අඩු එකක් අපි මුලින්ම සලකලා බලමු කලින් වගේ. එහෙනම් අපි හිතුවොත් මේක 7.3 විතර අරගෙන බලමු. 7.3 නම් ආයෙ මේක වැඩි කරන්නත් ඕනේ 7.3ෙන්ම තමයි. 3 වර 3 9යි 3 වර 7 21යි. 4 3 21 ඉතුරු දෙකක් 4 7 49යි 2යි 51යි. 9යි 2යි 3යි 5යි. දශම දීර්ඝසිකකන් 2යි 53.2යි 9යි. යම් කිසි ප්‍රමාණයක ආසන්න වුණා. හැබැයි ගොඩක් ආසන්න උනේ නැහැ. එහෙනම් අපි තව ඉලක්කමක් අරගෙන බලමු. අපි අරන් බලමු 7.4 වගේ. 4 වරක් 4 16න් 6 ඉතුරු එකක් 4 වරක් 4 28යි 1යි 29යි 7 වරක් 4 28න් 8 ඉතුරු දෙකක් 4ක් 49යි 2යි 51යි 6යි 9ට 17න් 7 ඉතුරු එකක් 3යි 1යි 4යි 5යි. මේක 54.7යි 6 විදිහට දශම ස්ථාන දශම 0.2යි 4යි මේකේ වෙනස තියෙන්නේ 55ත් එක්ක බැලුවොත්. අපි තවත් ඉලක්කමක් අරගෙන බලමු 7.5 වගේ. 5 වරක් 25යි 5 ඉතුරු දෙකක් 5 වරක් 35යි 2යි 37යි 4 වරක් 35යි 5 ඉතුරු 3ක් 4 වරක් 49යි 3යි 52යි 5යි 2යි 4යි 2යි 6යි 56.2.5ක් තමයි ලැබෙන්නේ. මේකේ පරතරය තියෙනවා 1.2.5ක්. අපිට එහෙනම් ආසන්නම ගියාවේ මෙන්න මේකේ. එහෙනම් අපිට ඒක සලකලා කියන්න පුළුවන් 55 වර්ගමූලය වෙන්නේ 7.4යි කියලා. දැන් දීර්ඝ බෙදීමේ ක්‍රමය පාවිච්චි කරලා කොහොමද වර්ගමූලය හොයාගන්නේ කියලා. මේක ඔයාලට 10 පසරදී අලුතෙන් ඉගෙන ගන්න ලැබෙන ක්‍රමයක් වර්ගමූලය හොයන්න. අපි බලමු 2219 කියන සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න. අපි මේක තමයි හොයන්න හදන්නේ. අපි මේක හොයද්දී මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි මේ තියෙන සංඛ්‍යාව මේ එක ස්ථානයේ ඉඳන් ඉලක්කම් දෙක වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට 2219 කියන සංඛ්‍යාව මෙන්න මෙහෙම අග ඉඳන් නැත්නම් එක ස්ථානයේ ඉඳන් ඉලක්කම් දෙක වෙන් කරනවා. අපිට ලියන්න පුළුවන් 19 22 මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මෙහෙම ලියාගෙන තමයි මේක දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන්න හදන්නේ. මම තව උදාහරණයක් කිව්වොත් මෙන්න මේ වගේ. ඔයාලට ලියන්න පුළුවන් විදොත් 5යි 4යි 3යි 2යි 1යි 5යි මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. මේක කොහොමද වෙන් කරගන්නේ කියලා ඔයාලට හිතනවා. මේ තියෙන්නේ 15 ඊළඟට 32 ඊළඟට 54 මෙන්න මේ විදිහට තමයි අපි අග ඉඳන් ඉලක්කම් දෙක වෙන් කරගන්නේ. අපි බලමු දැන් මේක කොහොමද විසඳගෙන යන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම සාමාන්‍ය දීර්ඝ බෙදීමේ විදිහටම ලියා ගන්නවා මේක 22යි. දැන් අර වෙන් කරලා තිබිච්ච විදිහට ලියාගත්තා 19 කියලා. දැන් අපි මේ 22ට අඩු විශාලම පූර්ණ වර්ග සංඛ්‍යාව හොයාගන්න ඕනේ. 22ට අඩු විශාලම පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි 16. ඒ 16 වර්ග මූලය අරගෙන අපි ඒක ලියා ගන්නවා
මෙන්න මෙතනින්. මේක තමයි පටන් ගන්නම පියවර. මේක මෙතනින් ලියනවා වගේම මෙතනින් ලියන්නත් ඕනේ. අපි ඊට පස්සේ 4 වරක් 4 කියලා මෙතනින් 16 ලියලා සාමාන්‍ය විදිහට අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා 6යි කියලා. දැන් අපි තව විශේෂ පියවර කීපයකට යන්න තමයි හදන්නේ. දැන් අපි ඊළඟට මේක දීර්ඝ කරගන්නවා පල්ලෙහාට. අපි දැන් මෙන්න මෙතන තියෙන 19 කෙලින්ම සාමාන්‍ය එකකදී නැක ඉලක්කමයි ගන්නේ. මේකෙදි මේ වෙන් කරගත්ත ඉලක්කම් දෙකම පල්ලෙහාට අරගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ පියවරේදී තමයි විශේෂ දෙයක් වෙන්නේ. මෙන්න මේ උඩ ලියලා තියෙන 4 දෙකෙන් වැඩි කරලා අපි මෙතනින් ලියා ගන්නයි හදන්නේ. ඒ කියන්නේ 4 වරක් 2 අනිවාර්යෙන් දෙකෙන් තමයි වැඩි කරන්නේ. එහෙනම් 4 වරක් 2 8යි. අපි මෙතනින් හිස් තැනක් තියා ගන්නවා. දැන් අපි මේ හිස් තැනට දාන ඉලක්කමම තමයි මෙතනට ලියන්නත් ඕනේ. ඊට පස්සේ මේ ලියපු ඉලක්කමෙන් මේ සම්පූර්ණ එක වැඩි කරලා මෙතනින් ලියා ගන්නයි හදන්නේ. එහෙම වැඩි කරන අවස්ථාවේදී මේ 619ට ඒ වැඩි කරලා එන ඉලක්කම ආසන්නම අගයක් වෙන්න ඕනේ. මම උදාහරණයකට අරගෙන දෙන්නම්. මෙන්න මේ විදිහට. දැන් අපි මෙතනට දැම්ම කියලා හිතන්නකො 5. එහෙනම් අපි මෙතනටත් අරගන්න ඕනේ 5 කියන ඉලක්කම. එහෙනම් එන්නේ කොහමද? 5 වරක් 85. අපි බලමු 85 වරක් 5 කීයද කියලා. 85 වරක් 5 එනවා අපිට 425ක් විදියට. 85 වරක් 5 425. හැබැයි 619ට අපිට බැලුවටම පේනවා තව ටිකක් ආසන්න අගයකට අරගන්න පුළුවන්. දැන් අපි හිතමු එහෙනම් 5 කියන එක නා ගැලපෙන්නේ. එහෙනම් අපි 5 අයින් කරලා අපි මෙතනට අරගමු 6. එහෙනම් මෙතනටත් 6. එහෙනම් අපිට ලියන්න වෙන්නේ 86 වරක් 6. එහෙනම් අපි බලමු 86 වරක් 6 එන්නේ කීයද කියලා. 86 වරක් 6 අපිට ලැබෙනවා 516යි කියලා. 619ට හැබැයි අපිට තව ටිකක් ළඟා ගේකට අරගන්න පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. එහෙම හිතලා අපි ලිව්වොත් 87 වරක් 7. හොඳට බලන්න ඕනේ අපි මේ හැම ලිව්වේ තැනකදී 5 වරක් 85 වරක් නම් 86 වරක් 6 87 වරක් 7. එහෙනම් අපි බලමු 87 වරක් 7 එන්නේ කීයද කියලා. 87 වරක් 7 අපිට ලැබෙනවා 609යි කියලා. එහෙනම් අපිට ඒක තමයි ආසන්න වගේ. එහෙනම් අපි මේක මෙතන තෝරගන්නවා 87 වරක් මෙතනටත් අපි කියනවා 7. එහෙනම් 87 වරක් 7 අපිට කීයද කියලා මෙතන පල්ලෙහින් ලියා ගන්න පුළුවන්. අපිට ලැබෙනවා 609යි කියලා. දැන් අපි එහෙනම් මේක අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 10යි. දැන් අපි ඊළඟට දශම තිතර පස්සේ ඉලක්කම් ටික හොයාගෙන එතනින් එහාට තියෙන දශම අගයන් ටිකත් හොයාගන්න තමයි හදන්නේ මේ වර්ගමූලයත් එක්ක. එහෙනම් පූර්ණ සංඛ්‍යාත්මක කොටස අපිට 47 විදිහට ඇවිල්ලා තියෙනවා. දශම සංඛ්‍යාත්මක ඇති අපි ටිකත් හොයාගමු කොහොමද එන්නේ කියලා. මෙතනදී අපි ඉලක්කම් දෙක වෙන් කරා වගේ මේකෙදිත් විශේෂත්වයක් තියෙනවා. ඉලක්කම් දෙකක්ම අරගෙන තමයි අපි පල්ලෙහාට අරගන්නේ. මෙතනින් දශම තිත තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මෙතනින් මේ අගය පල්ලෙහාට මෙහෙම අරගන්න. දැන් අපි කලින් වගේම මෙතන ලියපු මෙන්න මේ සම්පූර්ණ ඉලක්කමම තමයි අපි දෙකෙන් වැඩි කරලා ලියන්නේ. ඒ කියන්නේ හොඳට බලා ගන්න ඕනේ 47 තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි ලියන්නේ 47 වරක් 2. අනිවාර්යෙන් ඒක තමයි මේ විදිහට තමයි ලියා ගන්න. එහෙනම් 47 වරක් 2 අපිට එනවා 94යි. අපි ඒ වගේම මේක තව ටිකක් පල්ලෙහාට අරගෙන ලියා ගන්නවා. 94 47 වරක් 94යි. මෙතනින් හිස් තැනක් එනවා. අපි මෙතනටත් අර කලින් වගේම තමයි මෙතනදි කරපු වැඩේමයි කරන්නේ. මෙතනදි වගේම අපි දැන් මෙතන අපි දශම දිගට පස්සේ බිඳු දෙක ගන්න නිසා මෙතනින් දශම දිගට තියා ගන්නවා. මෙතනින් දාන ඉලක්කම මෙතනින් දාලා ඊට පස්සේ ඒන ඉලක්කම සම්පූර්ණ ඉලක්කමක් හැටියට සලකලා මේ ඉලක්කමෙන්ම වැඩි කරන්න තමයි හදන්නේ. දැන් අපිට බැලුවොත් මෙතන තියෙන්නේ 1000. මෙතන අපි 940 කියලා කියවගත්තාම මෙතන 941 දැම්මොත් 941 තමයි එන්නේ. එහෙනම් 941 වරක් 941 වෙනවා නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් අගම අගය තමයි මේකේ 1 කියන එක. එහෙනම් අපි 1 අරගෙන යන්න. එහෙනම් මෙතනට අපි 1 දැම්මා. මෙතනටත් 1 දානවා. 1 වරක් 941
එකේ අගය අපි මෙතනින් ලියාගමු. එහෙනම් දැන් මෙතන තියෙන්නේ 941. එහෙනම් මේක අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 59. දැන් අපි කලින් වගේම බිංදු දෙකක් තමයි ආයෙ පල්ලෙහාට අරගන්නේ. එහෙනම් අපිට ලැබෙනවා 5900යි. කියන්නේ මෙතනින් ලියපු ඉලක්කම අපි හැමම දෙකින් වැඩි කරලා තමයි දැන් මෙතනින් ලියන්නේ. ඒ කියන්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ 471. දැන් අපි 471 කියන එක දෙකින් වැඩි කරලා ලියා ගන්නවා මෙතන පහලින්. අපි ලියා ගන්න එක. එහෙනම් මේ තියෙන්නේ ඒ අගය 471 වරක් 2 471 වැඩි කිරීම දෙක අනිවාර්යෙන් දෙකින් වැඩි කරලා තමයි කියන්නේ. 471 වරක් 2 අපිට ලැබෙනවා 942 කියලා. අර වගේ අපි හිස්තැනක් තියාගන්නවා. මෙතන අපිට කියවගත්ත ගමන් පේනවා මෙතන තියෙන 942යි. මේකට තව ඉලක්කමක් එකතු කරාම 9420 ගාණක් තමයි ලැබෙන්නේ. එහෙනම් අපිට පේනවා 5900ට වඩා 9420 ගාණ කොහොමද ලොකුයි මොන ඉලක්කමක් දැම්මත්. එහෙනම් මේක අභිභවා යන්න බෑ කීයෙන් වැඩි කරා. එහෙනම් අපිට මෙතෙන්ට පාවිච්චි කරන්න වෙන්නේ බිංදුව කියන ඉලක්කම 9420 මෙතෙන්ට අපිට දාන්න වෙනවා බිංදුව. බිංදුවරක් 9420 මෙතෙන්ට එන්නේ බිංදුවම තමයි. එහෙනම් මේක ආයෙ අඩු කරාම එන්නේ 5900. දැන් අපි කලින් වගේම ඕනේ අපිට තවත් දශම ස්ථානයකට යන්න ඕනේ. අර වගේම බිංදු දෙකක් අරගෙන පහළට දාලා මේ තියෙන සම්පූර්ණ ඉලක්කම මෙතනින් වැඩි කරලා අරගෙන යන්න පුළුවන්. අපි තවත් උදාහරණයක් බලමු කොහොමද විසඳන්නේ කියලා. අපි බලමු කලින් වගේම දශම සංඛ්‍යාවක් ආවොත් කොහොමද ඒකේ වර්ගමූලය හොයාගන්නේ කියලා. අපි හිතමු අපිට තියෙන හොයන්න ඕනි කියලා 6.53. මේකෙදිත් අපි අර විදියටම දෙන්න වෙන් කරන්න ඕනේ. හැබැයි ඒකෙදි බලන්න ඕනේ මේකේ දශම තිතක් තියෙනවා. අපි දශම තිතෙන් මේ පැත්තට දෙන්න වෙන් කරනවා අර කලින් වගේම. දශම තිතෙන් මේ පැත්තට දෙන්න වෙන් කරගෙන යනවා. දැන් අපි හිතුවොත් මෙන්න මෙහෙම උදාහරණයක් 725.6.2 3 තිබ්බා කියලා. අපි එහෙනම් මේක වෙන් කරගෙන යන්නේ මෙන්න මෙහෙම. මේ පැත්තට දෙක වෙන් කරනවා කියන්නේ පළවෙනියට එන්නේ මෙතන ඉඳන් 25යි 7යි. මේකෙන් දශම තිතෙන් මේ පැත්තට යනවා කියන්නේ 62යි මෙතනින් 3 වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපි දශම තිතෙන් දෙපැත්තට තමයි මේකේ වෙන් කරගෙන යන්නේ. හරි. අපි බලමු දැන් කොහොමද මේකේ වර්ගමූලය අරගන්නේ කියලා. දැන් අපි කලින් වගේම මේ 6ට අඩු ඉලක්කම තෝරගන්න ඕනේ. 6ට අඩු විශාලම පූර්ණ වර්ග සංඛ්‍යාව. 6ට අඩු විශාලම පූර්ණ වර්ග සංඛ්‍යාව තමයි 4. එහෙනම් අපි මේ 4ේ වර්ගමූලය තමයි මෙතනින් ලියාගන්නේ. 4ේ වර්ගමූලය 2යි කියලා අපි දන්නවා. එහෙනම් මෙතනින් 2 ලියුව දෙවරක් 2 මෙතනත් අපි 2 ලියලා මෙතනින් 4 ලියලා අඩු කරනවා. ඊට පස්සේ දැන් දශම තිත තියෙන්නේ. එහෙනම් අපි මෙතනින් දශම තිත තියාගෙන මේ දෙන්නම පල්ලෙහාට අරගන්නවා කලින් වගේම. දැන් එහෙනම් අපි කලින් උදාහරණෙත් අපිට මතකයි. අපි කලින් උදාහරණේ පියවර ටික මතක් කරගෙන ලියාගෙන යන්නයි තියෙන්නේ. දැන් එහෙනම් මේ විදිහම තමයි මෙතන තිබිච්ච ඉලක්කම අපි දෙකෙන් වැඩි කරලා මෙතනින් ලියා ගන්න එකයි කරන්නේ. දෙවරක් 2. හොඳට මතක තියාගන්න ඕනේ. අපි හැම වෙලෙම දෙකෙන් තමයි වැඩි කරන්නේ. දෙවරක් 2 එහෙනම් 4යි. මෙතනට 20 තනක් තියා ගන්නවා. එහෙනම් මෙතනින් ලියන ඉලක්කම මෙතනින් ලියන්නත් බලාපොරොත්තු තියාගෙන එහෙනම් අපි 253ට ආසන්නම ගාණක් හිතනවා. මෙතන තියෙන 40 ගාණක් තමයි අපිට මෙතනින් ඉලක්කමක් දැම්මාම එන්නේ. බිංදුව දැම්මොත් 40, එක දැම්මොත් 41. ඒ වගේ. එහෙනම් අපි වැඩි කරලා බැලුවොත් 40 ඒව නම් 253ට සාමාන්‍යයෙන් අපිට තියෙනවා 6ක් විතර. එහෙනම් අපි හිතලා බැලුවොත් 6 දානවා. ඒ කියන්නේ 46යි මෙතන 6. අපි උපකල්පනය කරලා බලමු 6 ගැලපෙනවද කියලා. ඒ කියන්නේ අපි අරන් බලන්න ඕනේ 46 වර 6 එන්නේ කීයද කියලා. 46 වරක් 6 අපිට ලැබෙනවා 276ක් විදිහට. 276. ඒ කියන්නේ 253ට වඩා වැඩි ගණනක්. එහෙනම් අපි තීරණය කරනවා 46 කියන එක නෑ ගැලපෙන්නේ නෑ. එහෙනම් අපි පාවිච්චි කරලා බලමු 45 වර 5
5. එහෙනම් අපි එතනට 5 දාන්න හිතනවා. 45 වරක් 5 බලමු. 45 වරක් 5. අපිට එන්නේ 225යි කියලා. එහෙනම් ඒක නම් 253ට වඩා අඩුයි ආසන්න වාගයකුත් වෙනවා. එහෙනම් අපි මෙතනට අරගමු 45 මෙතනට 5. එහෙනම් 5 වරක් 45 අපි හොයාගත්තා 225යි. දැන් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා 28ක්. එහෙනම් අපි කලින් වගේම මෙතනින් බිංදු දෙකක් පහළට අරගන්නවා. එහෙනම් මෙතන ලැබෙනවා අපිට 2800යි. මෙතනින් ලියපු ඉලක්කම දෙකෙන් වැඩි කරලා තමයි අපි මෙතනින් ලියාගන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 25 වරක් දෙක තමයි ලියාගන්නේ. එහෙනම් මෙතන ලැබෙන්නේ අපිට 50යි කියලා. අපි එහෙනම් හිස්තැනක් මෙහෙම ලියාගමු. 500 ගාණක් තමයි මෙතනින් ලියුවොත් එන්නේ. එහෙනම් අපි 2800 ගත්තොත් පහක් වගේ එනවනේ. 500 ඒවා පහක් සාමාන්‍යයෙන් 2500. එහෙනම් අපි හිතමු මේක 500 පහේ ඒවා අපි මෙතනටත් පහක් දාගමු. 500 5 වරක් 5. අපි ගමු 500 ඒවා 500 5 වරක් 5 කීයද එන්නේ කියලා. අපිට එනවා 2525ක්. එහෙනම් ඒක තමයි ආසන්නම අගේ විදියට අපිට සලකන්න පුළුවන්. 2525යි. එහෙනම් අපිට සුළු කරලා මෙතනින් අරගෙන කලින් වගේම අගට බිංදු දෙක දෙක දාගෙන මේක ඉස්සරහට අපිට වර්ගමූලය තව තවත් දශම ප්‍රමාණය වැඩි කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා.